වහන්සේගේ නාමයටම මහිමය වේවා. අද දවසේ ස්වාමීන් වහන්සේගේ වචනය කරනකොටගෙන මනුෂ්‍යයන්ව බුද්ධිමත් කරන්නට, මනුෂ්‍යයන්ව ඥානවත් කරන්නට ස්වාමීන් වහන්සේ සෑදී සිටිනවා. එයිනම් ස්වාමීන් වහන්සේගේ වචනය ස්වාමීන් වහන්සේ ඉෂ්ට කරන්නට යෙරමියා පොතේ කියන උන්වහන්සේ පිබිද සිටිනවා. හලෙලූයා. පිබිද සිටිනවා කියන්නේ උන්වහන්සේ ආශාවෙන් සිටිනවා. උන්වහන්සේ කැමැත්තෙන් සිටිනවා. ඇයි මාව අඳුරන්නේ නැති? කියන්නේ දෙවියන් වහන්සේව අඳුරන්නේ නැති මිනිසයන්ට දෙවියන් වහන්සේව එළිදරව් කරන පිරිස ලියා දුන්නා උන්වහන්සේගේ වචනය. උන්වහන්සේ පිබිද සිටිනවලු. ඒ වචනය ඒ කියන්නේ උන්වහන්සේගේ පොරොන්දු, උන්වහන්සේගේ ආඥා අනපන මිනිසයා ඉෂ්ට කරනකොට ඒ වෙනුවට ස්වාමින් වහන්සේ ඒ අයට උදව් කරන්නේ. හලෙලූයා. අපි බැලුවොත් අද දවසේ දේශනාව අපි බැලුවොත් බාධා ගැන පරිස්සම් වීමක්. හලෙලූයා. බාධා ගැන පරිස්සම් වීමක්. එහෙනම් අද දවස් කියන්නේ මේ කාලවල වල උගා දුරට බාධාවන් නිසා දෙවියන් වහන්සේගේ දරුවන් පවා උන්වහන්සේගේ අභිමුඛය අතහැරලා පසුබට වෙලා තමාගේ කාරණාවල් ඉදිරියෙන් තියාගෙන ලෝකේ කාරණාවල් ඉදිරියෙන් තියාගෙන ආමෙන්. එහෙනම් අපි හැම කෙනෙක්ම ඥානවන්තයන් නෙමෙයි. ඒක අපි තුල පිළිගත යුතු දෙයක්. ආමෙන්. අපි තුල පිළිගත යුතු දෙයක්. උදාහරණයකට ගත්තම දාවිද රජතුමා දෙවියන් වහන්සේ ඉදිරියට යද්දී හැම අවස්ථාවකදීම ගියේ රජ කෙනෙක් හැටියට නෙවෙයි. එහෙනම් දෙවියන් වහන්සේ ගාවට ලංවන්ට දාවිද කියනවා මම නීච බල්ලෙක් මෙන්. එහෙනම් ඒක තමයි දාවිදගේ හැඟීම. මේ ඉමහත් වූ මේ විශාල වූ දෙවියන් වහන්සේ ඉදිරියට මම යනකොට මගේ ස්වභාවය මොන ආකාරයේද? ආමෙන්. මගේ ස්වභාවය මොන ආකාරයේද? ඇයි ස්වාමීන් වහන්සේගේ අභිමුඛේ නැත්නම් ස්වාමීන් වහන්සේගේ මණ්ඩපයට මම යද්දී ඒ විශාල වූ දෙවියන් වහන්සේ ඉදිරියේ මගේ තත්වය මොකද්ද? මගේ ඥානවන්තකම මොකද්ද? මගේ දක්ෂකම මොකද්ද? ආමෙන්. ඒ නිසා දේව වචනේ කියනවා මේ බාලයන් එක කාරණාවල් දෙකක් කඩලා අපි කතා කරන්න යනවා. ආමෙන්. ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න යනවා. මොකද්ද? පළවෙනි කාරණාව තමයි බාලයන් කියලා දේව වචනේ පැහැදිලි කරනකොට මොනවද පැහැදිලි කරන්නේ? කුඩා දරුවන්. හලෙලූයා. කුඩා දරුවන්. මේ කුඩා දරුවන්ට බාධාවක් නැත්නම් මේ කුඩා දරුවන්ට ස්වාමීන් වහන්සේගේ ගාවට එන්න යම්කිසි බැම්මක් කවුරු හරි කෙනෙක් කාවිසින් හරි ඒක වෙනවද? ඒ අය වෙනුවෙන් තමයි කතා කරලා කියනවා. ඊට පස්සේ මම ඊළඟ බාලයන් ගැන කතා කරන්න. එතකොට මේ බාලයන් ගැන කතා කරලා කියනවා. ඕකේ අපි අරගමු මාක් පොතේ 9 වෙනි පරිච්ඡේදයේ මේ කොටස තමයි අද අපි මෙනෙහි කරන්න යන්නේ. ආමෙන්. ආමෙන්. මම කලින් කිව්වා වගේ අපි සියලුම දෙනා ඥානවන්තයන් නොවේ. මොකෙන්ද මේ ලෝකේ කාරණාවල් වලින් මිනිස්සු කොයිතරම් ඉගෙනගෙන කොයිතරම් උසස්ව සිටියත් NASA එකේ වැඩ කරත් ආමෙන් විශාල ඥානවන්ත ඒ කියන්නේ ડોක්ටර්ස් අතින් බලපුවම ප්‍රොෆෙසර් කෙනෙක් ඊට පස්සේ ප්‍රොෆෙසර් කෙනෙකුට ඉහළින් එන තනතුරක් තියෙන මිනිස්සෙක් පවා මේ දෙවියන් වහන්සේගේ වචනය ඉදිරියේදී ස්ට්‍රගල් වෙනවා මේ පියාණන් වහන්සේගේ එළිදරව්ව මොකද්ද කියලා දැනගන්න. ඒක අනිවාර්යයි. ඇයි? ඒ ඥානවන්තකම ඉහළින් එන එකක් මිසක් මේ පොළවේ දේ කර්ම කොටගෙන දෙවියන් වහන්සේගේ වචනේ එළිදරව් වෙන්නේ නැහැ. හලෙලූයා. එහෙනම් මිනිස්සු ඥානවන්ත වෙන්නේ අපි දකිනවා එපිසපොතේ තියෙනවා මිනිස්සු ඥානවන්ත වෙන්නේ මේ ස්වාමින් වහන්සේගේ එළිදරව්ව නැත්තම් මේ දෙවියන් වහන්සේ කතා කරනකොට මිනිස්සුන්ට මේක තේරෙනවා නම් හලෙලූයා. ඒ මිනිසයා දෙවියන් වහන්සේ තුල බාලයෙක් නොවේ. හලෙලූයා. සම්පූර්ණ මිනිසෙක්. නමුත් අපි කියවමු 42 වෙනි පදය 9 වෙනි පරිච්ඡේදයේ මාක් 9 වෙනි පරිච්ඡේදයේ 42 වෙනි පදයේ ඉඳන් අපි පටන් අරගෙන 50 වෙනි පදය දක්වා අපි යනවා. මේ කාරණාවන් තුල දෙවියන් වහන්සේ අද අපිට උගන්වන දේ අද අපිට මේ බාලයන්ට මෙන් ආත්මිකව බාලව සිටින අපිට ස්වාමීන් වහන්සේ කතා කරන දේ අපි මේ තුලින් පැහැදිලි කරගමු. ඕකේ? තවද මා කෙරේ අදහන මේ බාලයන්ගෙන් එක්කෙනෙකුටවත් බාධා කරන්නේ ඇද්ද? මෙතන කාරණාවල් දෙකක් මම දෙකට කඩන්න යනවා. ඒ කියන්නේ කුඩා දරුවෙක් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඉදිරියට එද්දී යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දැන් අපි අවස්ථාවට යන්නේ. ඒ කියන්නේ මේක ලියනකොට
මාතුමා මේ කාරණාව ලියනකොට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඉදිරියට කියන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගාවට ආවා වූ බාලයන් කියලා අපිට ගන්න පුළුවන්. කියන්නේ කුඩා දරුවන් දෙවියන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඉදිරියට එද්දී යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඇඳිනගෙන දාවේ මෙයා දෙවියන් වහන්සේගේ පුත්‍රයා, මෙයා දෙවියන් වහන්සේගේ ක්‍රියාවන් කරන, දෙවියන් වහන්සේගේ හාස්කම් මේ පොළොවේ කරන, මම මේ කෙනා ගාවට ආවොත් මට පුදුම දෙයක් කරන කෙනෙක් කියලා නෑ. කුඩා දරුවන් ස්වාමීන් වහන්සේ ගාවට එන්ට බාධා කරනකොට ස්වාමීන් වහන්සේ කියන මේ දරුවන්ට බාධා කරන්න එපා මා ගාවට එන්ට. එහෙනම් අද ඒක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ලොකු දේවදාසයන් ගාවට ඇත්තෙන්ම කුඩා බාලයන් යන්න බෑ. ලං වෙන්න බෑ. ආමෙන්. එහෙනම් උඹක් අද කල්පනා කරන දෙයක් තමයි මේ රටේ මේ පාස්ටර් කෙනෙක් ඉන්නවා. ඒ කෙනා ගාවට කියලා ආඥා කරොත් සුවයක් ලැබෙනවා කියලා. ඒ කියන්නේ ඒ වගේ කාරණාවක් මිනිස්සුන් තුල ඇති වෙනකොට ඒ අවස්ථාව උඩ ලැබුණේ නැත්තම් ඒ කියන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේට වැඩිය විශාල කෙනෙක්ද එයා? ඒ කියන්නේ මේ අවස්ථාව නේද? අපි මම උනත් හිතනවා මම ඒක දෙවියන් වහන්සේ තුල සාර්ථක කරගන්නවා. එහෙනම් මම ඉගෙන ගන්න නැත්තම් මට ගුරුවරයෙක්ව මම පිළිගන්න කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනාව බලන්න ඕනේ කියන ආසාව මට තියෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඒක කරගන්න පුළුවන් දෙයක්. ඒ කියන්නේ ඒ ස්ථානෙට ගියාම ඒ කෙනාව බලන්න පුළුවන්. එච්චරයි. ඒ කෙනා ගාවට ගිහිලා යාඥා කරගත්තොත් තමයි මට සුවය ලැබෙන්නේ කියලා ඒක වෙන්නේ නැත්තම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේට වැඩිය විශාල කෙනෙක්ද? ආමෙන්. ඒක තමයි මෙතන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ බාලයන් උන්වහන්සේ ගාවට එද්දී ගෝලයන්ට කියනවා වළක්වන්න එපා. මා ගාවට එන්න කිසිම බාධාවක් නැහැ මේ දරුවන්ට. මා ගාවට එන්න කිසිම ඒ කියන්නේ මේ දැනුමෙන් පිරුණ සම්පූර්ණ මනුෂ්‍යයන් පමණයි මා ගාවට එන්න පුළුවන් කියන එක නෙමෙයි. ස්වාමීන් වහන්සේ කියනවා මම මේ දිලිඳුන් වෙනුවෙන් තමයි මම ආවේ. ආමෙන්. මේ කුඩා දරුවන් මෙන් හැරෙන අය වෙනුවෙන් තමයි මම ආවේ. ඇයි කුඩා දරුවන්ටයි මේ ආත්මික බාලයන්ටයි තියෙන වෙනස මොකක්ද? කුඩා දරුවන්ටයි මේ ආත්මික බාලයන්ටයි. ආමෙන්. මම ආත්මික බාලකම පෙන්නන්න. ඕකේ? මේ ආත්මික බාලයන්ටයි තියෙන වෙනස මොකක්ද? මේ කුඩා දරුවන් යැපෙනවා. හලෙලූයා. කුඩා දරුවන්ව උයාගෙන කන්නේ නැහැ. කුඩා දරුවන්ව පොත් අරගෙන ඉගෙන ගන්නේ නැහැ. කුඩා දරුවන් ඒගොල්ලන්ම ඇඳුම් අරගෙන ඇඳගන්නේ නැහැ. අපි මොනවද කරන්න ඕනේ? මේ අයට අපි උදව් කරන්න ඕනේ. නමුත් ඒ බලාපොරොත්තුව දරුවා තුල තියෙනවා. මොකද්ද බලාපොරොත්තුව? මාව අන්දව. මට කෑම දෙන්න. මාව එක්කන් යයි. මාව නිදි කරවයි. ඒ ළමයාට බලාපොරොත්තුවක් තියෙනවා. හලෙලූයා. මේ බලාපොරොත්තුව කා මතද යැපෙන්නේ? මේ දරුවා කා මතද යැපෙන්නේ? හරි රයිට් ඕකේ පාර යන එක්කෙනෙක්ව බලලා දරුවා හිතනවා අනේ මේ කෙනා මට ඇවිල්ලා කෑම කැවුවොත් ඒක වෙයිද? ඒක වෙන්න පුළුවන්ද? ඒක බලාපොරොත්තුවක් වෙන්න පුළුවන්ද? නෑ. නමුත් අනිවාර්යෙන්ම දරුවා දන්නවා මගේ අම්මා මට කෑම කවයි. මගේ අම්මා මට කෑම සපයයි. හලෙලූයා. මේක තමයි මේ බාලයන් වන ආත්මික බාලයන් දෙවියන් වහන්සේ මත තැබිය යුතු බලාපොරොත්තුව. ආමෙන්. මේ බලාපොරොත්තුව නැති තැන ඒ කියන්නේ යැපෙන්න ඕන කෙනා ගාවින් යැපෙන්නේ නැත්නම් දෙවියන් වහන්සේට උදව් කරන්න බෑ. ආමෙන්. දෙවියන් වහන්සේ උදව් කරන්න කැමති යම කෙනෙකුටම දෙවියන් වහන්සේ පීඩ වෙන්න කැමති යම කෙනෙකුටම දෙවියන් වහන්සේ හැම කෙනෙකුටම ප්‍රේම කරනවා. ආමෙන්. නමුත් ස්වාමීන් වහන්සේ කැමති ස්වාමීන් වහන්සේ මත යැපෙන ස්වාමීන් වහන්සේ මත බලාපොරොත්තු ඇති කරගත්ත ස්වාමීන් වහන්සේ මත පිළිගැනීමක් තියෙන. හලෙලූයා. මේ අයට දෙවියන් වහන්සේ වැඩියෙන් කරන්න කැමති. හලෙලූයා. ඇයි ඒක කොහොමද? රෝම පොතේ කියනවා සමානව ඒ දේ විශාලව තිබෙනවා. ඒ දේ ඉමහත්ව තිබෙනවා. ඒ කියන්නේ තරමින් මොකක්ද ඒ තරම? අපි යසය පොතේ 55 අට බලපුවම නුඹලාගේ යෝජනා අපි ගන්න වචන මේවා. නුඹලාගේ යෝජනාවත් නුඹලාගේ මාර්ගවත් නෙමෙයි. මගේ යෝජනාවත් මගේ මාර්ගත්. ඇයි ඒවා නුඹලට අඳුන ගන්න බෑ. ඒ නිසා රෝම පොතේ කියනවා ස්වාමීන් වහන්සේගේ දරුවන්ට ලෑස්ති කරලා තිබෙනා වූ දේවල් ඇස් දැක්කේ නෑ. කන් වලට ඇසුනේ නෑ. හදවතට දැනුනේ නෑ. ඇයි? මනුෂ්‍යයට දැනීම කියන එක දෙවියන් වහන්සේගේ තරමට නොවේ. ආමෙන්. මම මේක ගත්තේ නැති පදයක්. නමුත් අපි අරගමු කොරින්ති පොතේ බලමු මේක එක කොරින්ති පොතේ දෙක කොරින්ති පොතේ එක කොරින්ති පොතේ අපි පොඩක් යන් කොටක් ගාලා මනුෂ්‍යයන්ගේ මෝඩකම
ඒ කියන්නේ මේ ආත්මික බාලයන්ගේ මෝඩකම නැත්නම් මේ ලෝකයේ මෝඩකම මොකද තරම කියලා. right 25 වෙනි පදේ පළවෙනි පරිච්ඡේදයේ 25 වෙනි පදේ. ඒ කියන්නේ මේ මාතෘකාව පටන් ගන්නේ මක්නිසාද කුරුසියේ වචනය. හලෙලූයා. දැන් මම වචනය තියාගෙන තමයි මම දැන් මේ දේශනා කරන්නේ. ඒ කියන්නේ මේ වචනය හඳුනන මිනිසයා දෙවියන් වහන්සේ තුල ඥානවන්තයි කියන කම මම ඔයගලන්ට පෙන්වන්න යනවා. එහෙනම් ඒ කෙනා බාලයෙක් නොවේ කියන එක මම පෙන්වන්න යනවා. කුරුසියේ බලය. ඒ කියන්නේ මෙතන කියන කුරුසියේ බලය ඇවිල්ලා යේසුස් ක්‍රිස්තුස් වහන්සේව පිළිගන්න මනුෂ්‍යයා තුල තිබෙනා වූ බලය. ආමෙන්. එනිසා 1 කොරින්ති පළවෙනි පරිච්ඡේදයේ 18 වෙනි පදයේ පළවෙනි පදය කියවලා ඊට පස්සේ අපි 25ට යන්න යනවා. ඒ කියන්නේ මේ දේශනාවට මම ගත්ත කාරණාවක් නෙමෙයි. නමුත් මම දෙවියන් වහන්සේගේ ඥානවන්තකම ඔයගලන්ට ඉදිරියට කරන්න කැමතියි. ඒක මිනිසියෙකුට ලං වෙන්න බැරි තරමකට විශාලයි. මිනිසයාට ඒ දේ දකින්න බෑ, හිතන්න බෑ, හැඟෙන්නේ නැහැ. ඇයි? දෙවියන් වහන්සේගේ යෝජනා, දෙවියන් වහන්සේගේ මාර්ග, දෙවියන් වහන්සේව විශ්වාස කරන ජනතාවට ස්වාමීන් වහන්සේගේ ඒ සැපයීමේ තරම තමයි උන්වහන්සේ පැහැදිලි කරන්නේ. හලෙලූයා. අන්න ඒක අපි දැනගෙන ඉන්නවා නම් අපි බාලයෙක් නෙවෙයි. ආමෙන්. අපි බාලයෙක් නෙවෙයි. නිසා කියනවා මක්නිසාද කුරුසියේ වචනේ විනාශ වන්නන්ට මෝඩකමය. නමුත් ගැලවෙන්නා වූ අපට ඒක දෙවියන් වහන්සේගේ බලය. ඉතින් අපි ගැලවී සිටින්නේ ස්වාමීන් වහන්සේගේ වචනය කරන කොටගෙනයි. ආමෙන්. ඒ නිසා උන්වහන්සේ ඥානවන්තව සිටිනවා මනුෂ්‍යයන්ගේ ඥානයට ඉහළින්. ආමෙන්. මනුෂ්‍යයන්ගේ තරමට ඉහළින්. මනුෂ්‍යයන්ගේ යෝජනාවලට මාර්ගවලට ඉහළින්. හලෙලූයා. එහෙනම් අපි කියවලා බැලුවොත් හිතෝපදේශ පොතේ 14 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදය අපි කියවලා බැලුවොත් මනුෂ්‍යයා විසින් සොයාගත්ත නැත්නම් මනුෂ්‍යයා විසින් මනුෂ්‍යයන්ට හරිව පෙනෙන මාර්ගයක් තියෙනවා. හලෙලූයා. ආමෙන්. මනුෂ්‍යයා කරන දේ තමා තුළ සාධාරණ කරගත්තොත් ඒ මාර්ගය ඒ මනුස්සයට යහපත්. ආමෙන්. ආමෙන්. චෝදනාවකින් තොර. ආමෙන්. හර්ධ සාක්ෂිය චෝදනා කරනවා නම් අන්න එතන පොඩි ගැටලුවක් තියෙනවා. නමුත් මනුෂ්‍යයා කරන දේ මනුෂ්‍යයා විසින්ම හේතු අරගෙන නෑ මම මේක හරියට තමයි කරේ. එහෙම පිටිවලට එනගත්ත නැත්නම් වලට වැටිච්ච අය ඕන තරම් ඉන්නවා. ඇයි මම කරන දේ හරි කියලා කරන මනුෂ්‍යයාට හැමදේම හරි වෙන්න පුළුවන් කමක් නැහැ. ආමෙන්. සමහරක් දේවල් වල ස්වාමීන් වහන්සේගේ කරුණාව තිබුණ නිසා ඒ කඩුල්ල බැන්නා. නමුත් කරුණාව නැති තැන ඒ මනුස්සයා එතනදී වැටුණා. ආමෙන්. ඒ නිසා උන්වහන්සේගේ ඥානවන්තකම කොහොමද තියෙන්නේ? මේ බාලයන්ව අපි ස්වාමීන් වහන්සේ සොයනවා නෙමෙයි. උන්වහන්සේව ඇඳිනගෙන උන්වහන්සේ තුල අපි උන්වහන්සේ සමග ජීවත් වෙනවා. හලෙලූයා. ඇයි නම් මේ දෙවියන් වහන්සේව තාමත් සොයන ඕන තරම් ඉන්නවා. තාමත් හොයනවා. අර චර්ච් එකේ මේ චර්ච් එකේ මේ සභාවේ අර සභාවේ කොහේ ස්ථානයක හොයනවා. තාම හොයනවා. නෑ මගේ දරුවෙනි. ස්වාමීන් වහන්සේගේ වචනය අපි තුල ඥානවන්තව තිබෙනවා නම් ස්වාමීන් වහන්සේ අපි තුල වාසය කරනවා. ඇයි ස්වාමීන් වහන්සේට ලේසිව තියෙනවා අපිට ඒ වචනය කරනකොටගෙන උදව් කරන්න. ඇයි අපේ බලාපොරොත්තුව ස්වාමීන් වහන්සේ මතයි. අපේ යැපීම උන්වහන්සේ මතයි. ඒකයි මේ බාලයන් ගැන කතා කරන්නේ. නමුත් 25 වෙනි පදේ කියවලා අපි ආයමත් මාක් පොතට මාක් 9 වෙනි පරිච්ඡේදයට මක්නිසාද දෙවියන් වහන්සේගේ මෝඩකම. දෙවියන් වහන්සේට මෝඩකමක් තියෙන්න පුළුවන්ද? ආමෙන්. දෙවියන් වහන්සේට මෝඩකමක් තියෙන්න පුළුවන්. නමුත් පෞල්තුමා කියනවා මක්නිසාද දෙවියන් වහන්සේගේ මෝඩකම මනුෂ්‍යයන්ට වඩා ප්‍රඥානවන්තයි. right? okay. ඒකයි බාලයන්. ඒ තමයි දරුවා. ඒ කියන්නේ බාලයන් කියන්නේ ස්වාමීන් වහන්සේ මෙතන කියන බාලකම දෙකක් මම ඔයගලන්ට කියන්න යනවා. ඒක එක බාලකමක් තමයි මේක. ඒ කියන්නේ දරුවන් විසින්ම සෑම දෙයක්ම යහපත්ව කරගන්න තේරෙන්නේ නැහැ. හලෙලූයා. නමුත් දෙවියන් වහන්සේගේ වචනය කියනවා මක්නිසාද දෙවියන් වහන්සේගේ මෝඩකම මනුෂ්‍යයන්ට වඩා ප්‍රඥානවන්තය. දෙවියන් වහන්සේගේ දුර්වලකම මනුෂ්‍යයන්ට වඩා බලවත්ය. හලෙලූයා. ඒ මොකටද? ප්‍රශ්නයක් ඇටියට මම ඒක යොමු කරොත් මම ඒක ප්‍රශ්නයක් ඇටියට ඔයගලන් ඉදිරියේ තිබ්බොත් මක්නිසාද දෙවියන් වහන්සේගේ මෝඩකම මනුෂ්‍යයන්ට වඩා ප්‍රඥානවන්තය.
දෙවියන් වහන්සේගේ දුර්වලකම මනුෂ්‍යයට වඩා බලවත්ය. මොකටද? ආමෙන්. මොකටද? එක ප්‍රශ්නයයි තියෙන්නේ එක උත්තරයයි. උත්තර 10ක් නැහැ. ආමෙන්. තියෙන්නේ එක ප්‍රශ්නයයි ඒ ප්‍රශ්නෙට එක උත්තරයයි තියෙන්නේ. මොකද්ද? මනුෂ්‍යයන්ට යහපත කරන්නට. හලෙලූයා. මනුෂ්‍යයන්ට දෙවියන් වහන්සේ යහපත කරන්නට. නැත්තම් වෙන්නේ මොකද්ද? අපිට පීඩ වෙන කෙනෙක් ඉන්නවා නම් අපේ දරුවන් වෙනුවෙන් කවුරු හරි කෙනෙක් ස්කූල් ෆීස් ගෙවනවා නම් අපි අපේ වචන වලින් අපි කියන්නේ කොහොමද? දෙවියෙක් වගේ ඇවිල්ලා උදව් කරා කියලා. කඩ නැති මිනිහෙකුට කැම වේලක් දුන්න ගමන් ඒ මිනිහයාගේ සන්තෝෂය, ඒ කියන්නේ මිනිහයාට නැතුව තිබුණා දැන් තියෙනවා. මොකටද? ඒ කෙනා ජීවත් වෙන්න පුළුවන් ඒ ආහාර වේල කවුරු හරි කෙනෙක් දුන්නම මොනවද කියන්නේ? ඔයා දෙවියෙක් වගේ. නැත්තම් ඔයා දෙවියෙකුට සමානයි කියලා කියනවා. ඇයි ඒ කැම වේල දුන්නා කියලා. ආමෙන්. එහෙනම් මොකක්ද? මොකද්ද ඒ දේ? යහපත. හලෙලූයා. දෙවියන් වහන්සේට ඕනේ දෙවියන් වහන්සේව ඇඳිනගත්ත දරුවන්ට යහපත කරන්න. හලෙලූයා. ඒ යහපත කරන්න ඕනේ. නමුත් මේ යහපත මේ බාලයන්ට තේරෙන්නේ නැහැ. බාලයන්ව ආමෙන් මාවත් එකතු කරගෙන තමයි මම මේ කියන්නේ. බාලයන්ව සිටින තුරා ආමෙන්. බාලයන්ව සිටින තරමට මට තේරෙන්නේ නැහැ. හලෙලූයා. මේක තේරෙන කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනාට දෙවියන් වහන්සේ වැඩි වැඩියෙන් ආශිර්වාද කරනසේක්වා. නමුත් මේ ලෝකයේ ස්වාමීන් වහන්සේගේ ප්‍රඥාවෙන් ස්වාමීන් වහන්සේව ඇඳිනගෙන යැපෙන්න ඕනේ කියන අය අඩුයි. හලෙලූයා. ඒ නිසා තමයි දෙවියන් වහන්සේ වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගෝලයන්ට කියනවා මේ බාලයන්ට මාගාවට එන්න බාධා නොකරන්ට. ඒව බාධා කරන කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් මෙන්න දැන් ආත්මික බාධාව ගැන කතා කරනවා. හලෙලූයා. මේක මගේ එළිදරව්ව. අපි යමු ආයමත් මාක් පොතට. ඕකේ? right. දැන් මේ මාක් පොතේ නැවතත් අපි 42 වෙනි පදයේ කියවමු. තවද මා කෙරෙහි අදහන. මෙන්න මෙතනදී මම දෙකට කඩනවා. එක බාල කණ්ඩායමක් තමයි කිසිම දෙයක් කරන්න දන්නේ නැහැ. කිසිම දෙයක් හිතන්න දන්නේ නැහැ. කිසිම දෙයක් තමා විසින්ම තමාට යහපත කරගන්න දන්නේ නැති කුඩා දරුවන්. ආමෙන්. මේ දරුවන්ගේ ඕනකම මොකක්ද? ඒ කියන්නේ මේ දරුවන්ගේ බලාපොරොත්තුව මොකක්ද? මට අම්මා කෙනෙක් ඉන්නවා. අම්මා කියලාත් දන්නේ නැහැ. කෙනෙක් ඉන්නවා. මේ කෙනා මාව පෝෂණය කරනවා. හලෙලූයා. එහෙනම් ඒ දරුවා ඒ අම්මා මත තාත්තා මත ලැබුවා වූ බලාපොරොත්තුව කියන්නේ යැපීම තමයි මේ දෙවියන් වහන්සේ මත. ආමෙන්. මිනිස්සේ මම උන්වහන්සේගෙන් තමයි යැපෙන්නේ කියලා පිළිගන්නවා නම් හලෙලූයා. මේ කෙනාට දෙවියන් වහන්සේ ගාවට යන්න පුළුවන්. මේක පළවෙනි බාලකම. දෙවෙනි බාලකම. මොකද්ද දෙවෙනි බාලකම? අදහන මේ බාලයන්ගෙන් අදහගත්ත මේ බාලයන්ගෙන්. ඒ කියන්නේ මේ කුඩා දරුවන් දෙවියන් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අදාගෙන ද ආවේ නෑ. එහෙනම් අදාගත්ත බාලයන් කවුද? අදාගත්ත බාලයන් කවුද? ආමෙන්. අද අපි කියන මේ ආත්මික බාලයන්. හලෙලූයා. අපි ආත්මිකයි. අපි ආත්මිකයි. අපි ආත්මික වුණාට දෙවියන් වහන්සේගේ වචනයෙන් අපි බාලයි නම් උන්වහන්සේ වැඳින ගැනීම අපිට නෑ. අපිට ඒ දැනුම අඩුයි. ආමෙන්. අන්න ඒ නිසා තමයි මම දාවිත් උදාහරණයට ගත්තේ. ස්වාමීන් වහන්සේගේ අභිමුඛයට යද්දී දාවිත් හැම වෙලේම තමාගේ රජකම බල්ලාට දාලා දාවිත් හිතාගත්තා මම මේ පාත්‍රයෙන් ආමෙන්. ඒක යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පවා කියනවා. ඒක යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ බාලයෙක්ද? අවුරුදු 12 දී පඬිතයන් මැදට ගිහිල්ලා දේව වචනය උගන්වන පරිසිවරුන්ට දැනුමුතුකම් දුන්න දෙවියන් වහන්සේ. ආමෙන්. යේසුස් වහන්සේ මනුෂ්‍යාකාරයෙන්. ආමෙන්. මොනවද කරන්නේ? අවුරුදු 12 දී තනක් එක කියවන්න පුළුවන් අවදිය ඔවුන්ට ලැබෙනකොට ඔව් මොනවද කරන්නේ? පියාණන් වහන්සේගේ කැමැත්ත, පියාණන් වහන්සේගේ සැලැස්ම ආත්මික බාලයන්ට උගන්වනවා. හොඳම උදාහරණය. ආමෙන්. එහෙනම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වට කරගෙන හිටියේ කවුද? ආත්මික බාලයන්. ආත්මික බාලයන් මොවුන්ගේ වර්ධනය ව්‍යවස්ථාව. හලෙලූයා. ඔවුන් තුල වර්ධනයක් නැහැ මේ පියාණන් වහන්සේගේ කැමැත්ත දැනගන්න. ඔවුන් ඒ වුණාට බයිබල් විසරදවරු. ආමෙන්. පරිසිවරු. ආමෙන්. දෙවියන් වහන්සේගේ වචනේ ලියන්න
ඒ වගේම කියා දෙන්න. හලෙලූයා. එහෙනම් දැන් මේ අය කවුද? බාලයන්. ආත්මික බාලයන්. ස්වාමීන් වහන්සේ ඉදිරි ආත්මික බාලයන්. එහෙනම් දැන් අපි කවුද? එහෙනම් අපි කවුද? අපි දැන් ඔක්කොම දන්නවා. දෙවියන් වහන්සේ ගැනත් දන්නවා. දෙවියන් වහන්සේගේ දරුවා ගැන පුතා ගැනත් දන්නවා. දෙවියන් වහන්සේගේ මාමා ගැනත් දන්නවා. අපි සම්පූර්ණයිද? අපි සම්පූර්ණ මනුෂ්‍යයන්ද? දෙවියන් වහන්සේගේ වචනේ අපි ඇඳිනගෙන තින්නේ. අපි මේ බයෙන් භක්තියෙන් කරන්නා වූ දේවල් ස්වාමීන් වහන්සේට ප්‍රසන්නද? ස්වාමීන් වහන්සේ ඒවා පිළිගන්නවද? කොහොමද දන්නේ? දන්නේ නැහැ. අපි බාලයන්. එහෙනම් දැනගන්න ක්‍රමයක් තියෙනවා. හලෙලූයා. උන්වහන්සේ කියනවා බියගහ මගේ බියගහ බර නැහැ. ආමෙන්. ඒක සැහැල්ලුයි මෘදුයි. ඒ බියගහ බර නැහැ. හලෙලූයා. එහෙනම් උන්වහන්සේ පටවන්න ආවේ නැහැ. උන්වහන්සේ ලිහිල් කරන්න ආවේ. හලෙලූයා. මොනවද කරන්න ආවේ? උන්වහන්සේ ලිහිල් කරන්න ආවේ. පටවන්න ආවේ නැහැ. එහෙනම් පැටවීම කියන එක කරේ නැත්තම් දඬුවමක් තියෙනවා. ආමෙන්. කරේ නැත්තම් දඬුවමක්. ඒක කොහොමද? ඇස් ඉදිරියේ වෙන්න ඕනේ. ඇස් ඉදිරියේ වෙන්න ඕනේ. මොනවද? මිනිස්සෙක් තව කෙනෙකුගේ ඇහක් තුවාල වෙන්න ගැව්වොත් ඒ කෙනාට දෙන්න ලැබෙන විනිශ්චය මොකද්ද? ඒ කෙනාට ගන්න පුළුවන් ඒ තුවාල වෙච්ච තරමට අනිත් එක්කෙනාට. මේක තමයි මෝසෙස්ගේ විවස්ථාව. ඇයි? දෙවියන් වහන්සේ තුල මනුෂ්‍යයා යහපත්ව යන්න ඕනේ කියලා මේ යහපත ලියලා දුන්නා. ඒ යහපත තුල දඬුවම පැටේවා. කියන්නේ යහපතක් තියෙනවා. ඒ යහපත කඩ කරනවා නම් ඒකට විපතක් තියෙනවා. ඒ කියන්නේ ඒකට දඬුවමක් තියෙනවා. නමුත් ඒ තුල මනුෂ්‍යයන් තව තවත් බාල වුණා මිසක් ඥානවන්ත වුණේ නැහැ. නේද? තව තවත් බාල වුණා මිසක් ඥානවන්ත වුණේ නැහැ. නමුත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඇවිල්ලා කියනවා මාගේ ආඥා අනපනත් නුඹලාට බර නැහැ. ඒවා සැහැල්ලුයි. නමුත් මොනවද වෙන්න ඕනේ? මේක එයා මත අපි පටවන්න ඕනේ. මොනවද කරන්නේ? එයා මත අපි පටවන්න. කොහොමද මේ දරුවේ තමාගේ දෙමාපියන්ගෙන් බලාපොරොත්තු වෙන දේ මට ලැබෙයි කියන විශ්වාසය මත තමයි දරුවා ජීවත් වෙන්නේ. දරුවා පැම්පස් එකේ টয়ලට් ගියොත් ඒ පැම්පස් එක මාරු කරනකන් දරුවා ඉන්නවා. දරුවට පුළුවන් මාරු කරගන්න බෑ. කවුද මාරු කරන්නේ? අල්පු ගෙදර ඇන්ටි. අද කාලේ තමාගේ දරුවන්ගේ පැම්පස් මාරු කරන්න බැරි ගමට වැඩකාරයෝ ගත්ත අය ඕන තරම් ඉන්නවා. කියන්නේ මේ නවයින කාලේ මේ වර්තමාන කාලේ තමාගේ දරුවගේ පැම්පස් එක මාරු කරන්න වැඩකාරීන් ගත්ත රටවල් ඕන තරම් තියෙනවා. මම හිතන්නේ ලංකාවේ නම් අඩුයි. නමුත් එංගලන්තේ ඉතාලිය වගේ රටවල් නම් ඉතින් ඕවා සාමාන්‍ය දේවල්. ඊට පස්සේ වෙන්නේ මොකද්ද? දුව අම්මව ගණන් ගන්නේ නැහැ. ඇයි පස්සේ දුවේ වෙන කෙනෙක්නේ. කැම දුන්නේ වෙන කෙනෙක්නේ. කිරි දුන්නේ වෙන කෙනෙක්නේ. එතකොට වෙන්නේ මොකද්ද? අර යැපීම තුල ආමෙන්. අර යැපීම තුල කියන්නේ මම ඒ දරුවා ආස කරනවා තමාගේම කෙනෙක් තමාව නලවයි, තමාගේම කෙනෙක් තමාට කැම දෙයි කියන ඒ බලාපොරොත්තුව සුම්මුණායන් පස්සේ ඒ අයට තියෙන ගෞරවය නැතු වෙනවා. ආමෙන්. මේක සාමාන්‍ය ලෝකේ කාරණාවක්, සාමාන්‍ය ජීවිකාව තුළ තිබෙනා වූ දේවල්. නමුත් දෙවියන් වහන්සේ මෙතන කියනවා, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියනවා, තවද මා කෙරේ අදාළ මේ බාලයන්ගෙන් එක්කෙකුටවත් බාධා කරන්නේ ඇද්ද? ඔහුගේ බෙල්ලේ මා ඇඹරුම් ගලක් එල්ලා මුහුදේ හෙළනු ලැබීම යහපත්. එයිනම් කිතුණු ජීවිතයේ බාධා එන්න පුළුවන්. ආමෙන්. මේක ඊළඟ පදේ මම පැහැදිලි කරන්න. කිතුණු ජීවිතේ බාධා එන්න පුළුවන්. බාධාවක් නැත්තම්, කඩුල්ලක් නැත්තම් පැන්නේ කොහොමද කියන එක අපිට දන්නේ නැහැ. ඒ කියන්නේ අපිට පළපුරුද්දක් නෙමෙයි. ඒක කොහොමද කියන්නේ? එක්ස්පීරියන්ස් එකක් තියෙන්න ඕනේ. ආමෙන්. ඒක කොහොමද කියන්නේ සිංහලෙන්? ඒ කියන්නේ අත්දැකීමක්. අත්දැකීමක් තියෙන්න ඕනේ. මොකටද අත්දැකීම? පළවෙනිම දේ අයමත් ඒ වගේ කඩුල්ලක් ආවොත් පැනලා යන්න. දෙවෙනි කාරණාව එවැනි කඩුල්ලකට අසු නොවෙන්න.
ආමෙන්. දැන් පළපුරුද්ද තියෙනවා. හලෙලූයා. ඉතින් ඒ නිසා මේ බාධාව කිතුණු ජීවිතයට එන්න පුළුවන්. ඒ තුල තමයි දෙවියන් වහන්සේ අපිව පරීක්ෂා කරලා නෙමෙයි සෝදිසි කරලා බලනවා. මෙයා කාගෙන්ද යැපෙන්නේ? ඒ කියන්නේ කාවද මෙයා ඉදිරියෙන් තියාගෙන ඉන්නේ යැපෙන්න? ආරක්ෂාවට කාවද තියන්නේ ඉන්නේ? ආමෙන්. ඉල්ලන්න කාවද තියන්නේ ඉන්නේ? කියන එක බලන්න දෙවියන් වහන්සේ පරීක්ෂාවක් නෙමෙයි සෝදිසි කරන්නේ. බලන්න පුළුවන් අපිට බාධාවක් එන්න ඕනේ. දේව වචනේ දාවිද් කියනවා මට බාධාවන් නැත්තම් 118 112 මට බාධාවන් පැමිණුණා හොඳය නැත්තම් මට පරීක්ෂාවන් පැමිණුණා හොඳය ඇයි නුඹ වහන්සේගේ විවස්ථාව මම දැනගත්තේ මේ කියලා කියනවා. ආමෙන්. ඒ ඉගෙන ගැනීම තුල අර දේව වචනය දාවිච්ච මතක් වුණා. අඩේ මම මේ ස්ථානයේදී මේ විදියට මම කරොත් මට මේකෙන් ගැලවීම තියෙනවා. ආමෙන්. ඒ නිසා බාධාවන් එන්න පුළුවන්. නමුත් බාධා අපි නොකර ඉන්න ඕනේ. මේක තමයි දෙවියන් වහන්සේගේ ප්‍රඥාව. ආමෙන්. බාධාවන් අපිට එනවා. හිතුණු ජීවිතේ බාධාවන් උසුලගෙන දුවන දිවිල්ල තමයි යහපත්. ඒ නම් උන්වහන්සේ පුරුෂයෙක් නිසා උන්වහන්සේ කිව්වේ නෑ පුළුන් මුට්ටයක් මේ නේද? උසුලගෙන මා පසුපස දිනපතා. ආමෙන්. ඒ කියන්නේ මේ මම පටවන්න යන්නේ මේක පැටවුවම අනිවාර්යයෙන්ම මිනිස්සයා අඩි 5ක 6ක උස තියෙන මිනිස්සයා අඟල් 2 3ක් බහින්න. එහෙමද? ඒ බරන්ත ස්වාමීන් වහන්සේ කියන්නේ නෑ. ස්වාමීන් වහන්සේ අපි වෙනුවෙන් ලෑස්ති කරලා තියෙන යහපත අපි භුක්ති විඳින්න ඕනේ නම් මේ කුරුසිය අපි උසුලන්න ඕනේ. ආමෙන්. මේ කුරුසිය අපි උසුලන්න ඕනේ. ඒ නිසා කිතුණු ජීවිතේ බාධා එන්න පුළුවන්. නමුත් අපි අන් අයට බාධාවක් වෙන්න අරගන්න. මේක තමයි මේ පරිච්ඡේදය අපිට දෙන ඉගැන්වීම. ආමෙන්. ඉතින් මේ අපි බාධාවක් වෙන්නේ නැති වෙන්න මෙන්න කාරණාවල් තුනක් කියනවා. මේ කාරණාවල් තුනම දේශනා කරලා අද දවසේ දෙවියන් වහන්සේගේ වචනය මම ඉවර කරන්න. ඕකේ? ඒ කියන්නේ මේ බාලයන්ට බාධා කරනවා. බාලයන්ට බාධා කරනවා කියන්නේ ස්වාමීන් වහන්සේ වැඳින ගන්නට අමාරුකමින් ස්වාමීන් වහන්සේ මත තමාගේ ජීවිතය ගොඩනගන්නට බැරි කමෙන් ලෝකේ කාරණාවල් වලට වෙලී ඒ කාරණාවල් වල තියෙන සැප සම්පත් භුක්ති විඳින්මින් මේ දෙවියන් වහන්සේගේ පැත්තට හැරෙන්න බැරුව ඉන්න මෙන්න මේ අයට බාධාවක් කවුද? මේ ආත්මික බාලයන් විසින් දෙන්න අරගන්න. ආත්මික බාලයන් විසින් ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ තුල තමයි කියලා ජීවත් වෙන මිනිස්සයා මේ අයට බාධාවක් වෙන්න අරගන්න. මොකද වෙන්නේ බාධා වුණොත්? දෙවියන් වහන්සේ ඒ අය වෙනුවෙන් ලෑස්ති කරලා තියෙන ඒ යහපත උන්ට භුක්ති විඳින්න බැරුව යනවා. ආමෙන්. ඒකට දෙවියන් වහන්සේ කෝප වෙනවා මිසක් අපිට අනිවාර්යයෙන්ම ප්‍රශංසා කරන්න යන්නේ නැහැ. ආමෙන්. ඒ නිසා තමයි උන්වහන්සේ මේ ස්ථානයේ, ඒ කියන්නේ මේ මුළු බයිබලයේම යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරුණාවන්තයි. මේ අද අපි කැම මේසේ උන්වහන්සේගේ ලයක්, උන්වහන්සේගේ ශරීරය සිහිපත් කරන අද දවසේ ස්වාමීන් වහන්සේ කොතරම් යහපත්ද කියන එක තමයි මේ මේසේ ලෑස්තිය. නමුත් මේ මුළු බයිබලයේම බැලුවම මේ අත බාධා කරනවා නම් අත කපලා දාන්න, කකුල බාධා කරනවා නම් කකුල කපලා දාන්න. ආමෙන්. ඇස බාධා කරනවා නම් ඇස උගුල්ලලා දාන්න. මාර රෞද්‍රයි. මාර ගැන්සිටෝක්. ආමෙන්. ඇයි ඒ ශාපය අපි මොන ගැලවීමෙන් ගැලවිලා තිබුණත් කොතරම් වටිනා අගනා ගැලවීමකින් ගැලවිලා තිබුණත් මේ ශාපය ඒ ගැලවීම අපි නැති කරගන්නවා. ඒ නිසා තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මෙතරම් ඒ කියන්නේ තද වචන පාවිච්චි කරන්නේ. නුඹේ කියනකොට අත දිග කරලා අපි මූණට බෙන්නුවොත් කොහොමද තියෙන්නේ? නුඹේ අත කපා දමාපන්න. නුඹේ පය කපා දමාපන්න. නුඹේ ඇස උකුලා දමාපන්න කියලා කිව්වොත් කොහොමද තියෙන්නේ?
ආමෙන්. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඒක තමයි මෙතන කියන්නේ. එහෙම තමයි කිව්වේ. කොහොමද කිව්වේ? අපි 42 ඉඳන්ම පටන් ගමු. තවද මා කෙරේ අදාළ මේ බාලයන්ගෙන් එක්කෙනෙකුටවත් බාධා කරන්නේ ඇද්ද? ඔහුගේ බෙල්ලේ මහත් ඇඹරුම් ගලක් එල්ලා මුහුදේ හෙළනු ලැබීම ඔහුට හොඳය. ඔහුට හොඳයි. ඒ කියන්නේ ඔහුගේ විනාශය ඔහුට හොඳයි. ඒ විනාශය හොඳයි. නුඹේ අත නුඹට බාධා කෙරේ නම් ඒක කපා දමාපන්න. අත් දෙක ඇතුව නිරයට එනම් නොනිවෙන ගින්නට පැමිණීමට වඩා අබ්බාඝාතව හලෙලූයා අබ්බාඝාතව අද උගාක් අයගේ සිතුවිල්ල ඇයි මේ පාස්ටර්ස්ලා නැත්තම් දේව දාසයන් නැත්තම් මම දෙවියන් වහන්සේගේ දරුවෙක් කියන මේ මිනිස්සු දිලිඳෙක්ව ඉන්නේ ඇයි මේ මිනිස්සයා අතක් නැතුව ඉන්නේ ඇයි මේ මිනිස්සයා රෝග හැම වෙලේම අසනීපව ඉන්නේ ආමෙන් ඒ කියන්නේ ජජ්මන්ට් එක. ඒ කියන්නේ ඒ බෙදීම කරගන්නවා. ඉතින් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ උන්ට දෙවියන් වහන්සේ නම් ඇයි මේ මිනිස්සයා පීඩා විඳින්නේ? ඇයි මේ මිනිස්සයා දුකෙන් ඉන්නේ? ඇයි මේ මිනිස්සයා රෝගාතුරව ඉන්නේ? ආමෙන්. ඒක එහෙම නෙමෙයි. ඒක තමයි ලෝකයාගේ විනිශ්චය. නමුත් දෙවියන් වහන්සේ විනිශ්චය කරන්න කැමති ඒ මිනිසයාට ඒ කියන්නේ ස්වාමින් වහන්සේ වෙනුවෙන් මේ පොළොවේ ජීවත් වෙන මිනිසයාට ස්වාමින් වහන්සේගේ සිංහාසනය දෙන්න. හලෙලූයා. මේ ලෝකයේ දේවල් නෙමෙයි. මේ ලෝකයේ දේ මොකද්ද? මේ අසනීපව සිටියම දෙවියන් වහන්සේගේ ප්‍රසන්නතාවය උතුර නැහැ. පවුලේ ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ දරුවෙක්ගේ පවුලේ ප්‍රශ්නයක් තිබ්බම ඒ දෙවියන් වහන්සේ ඒ පවුලට කැමති නැහැ. නැත්තම් කියාගෙන ඇවිදින්නේ අපෝ හැම ඉරිදම චර්ච් යනවා බයිබල් ස්ටඩි තියෙනවා නිරහර යාඥා කරනවා නමුත් කිසිම සමාදානයක් නැහැ. ඒ සමාදානේ ස්වාමීන් වහන්සේ දෙයි. මිනිස්යාට ඒක දැනගන්න බෑ. ඒකේ තරම හඳුනා ගන්න බෑ. හලෙලූයා. ඒ නිසා තමයි නුඹේ අත නුඹට බාධා කරේ නම් ඒක කපා දමාපන්න. අත් දෙක ඇතුව දැන් අපි ආයේ මේ පොළවේ අත් දෙක ඇතුව තමයි ඉන්න හදන්නේ. ආමෙන්. මේ අත් දෙක තිබුණාම මට ස්වර්ගයට යන්න පුළුවන්. ඒ කියන්නේ ඒගොල්ලන් ඇවිදින්නේ අත් දෙකෙන්. මොකද්ද මෙතන අත් දෙක කියලා කියන්නේ? ඇයි අත ගැන කතා කරන්නේ? මොකද්ද අත ගැන කියපුවම ඉමෑජින් අපිට මොකද්ද පටස් ගාලා එන්න පුළුවන්කම තියෙන්නේ? මොනවද මිනිස්යාගේ ජීවිතේ දෑත කියනකොට මොනවද පෙන්වන්නේ? ශක්තිය. මිනිස්යාගේ ශක්තිය. හලෙලූයා. මිනිස්යාගේ ශක්තිය. ආමෙන්. දයාවන්සේ කියනවා මේ ශක්තිය තියෙනවා නම් ඒ ශක්තිය නුඹෙන් අරන් දාපන්. මම ඔබට ශක්තියක් වෙන්න. හලෙලූයා. මම ඔබට බලයක් වෙන්න. මෑයිනම් මේ ගමනේ මේ මිනිස්යාට හරිව පෙනෙන මාර්ගයේ අවසානයේ මොනවද තියෙනවා කියන්නේ? විනාශය තියෙනවා කියලා කියනවා. ඒ විනාශය තමයි අපි කලින් කියෙන්නේ. මූදේ හෙළනු ලැබීම ඒ මිනිස්යාට යාපත්. ආමෙන්. අපි කියවුවා හිතෝපදේශ පොතේ 14 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදයේ. ඔව්. කියවන්න ඩග්ගා අරගමු අපි. හිතෝපදේශ 14 වෙනි පරිච්ඡේදයේ 12. ඕකේ. මිනිස්සුන්ට හරිව පෙනෙන මාර්ගයක් ඇත. ඒ කෙලවරෙහි ඒ කියන්නේ ඒ හරි කියලා හිතපු දේ කරගෙන යමින් ගමන අවසානයක් එනවලු. ඒ කියන්නේ මම හරි. මම මේ පොළවේ ජීවත් වෙන විදිය හරි. මම මේ පොළවේ මම දෙවියන් වහන්සේ මත තබාගත්ත භක්තිය හරි. මම ගියාම සදාකාල ජීවනයේ තුළට මට ඇතුල් වෙන්න පුළුවන්. අනේ දෙයනේ කිතුනේ වුණාම බලාපොරොත්තුවක් ඇති කරගන්න. කිතුනේ වුණාම මේ පොළවේ බලාපොරොත්තුවක් ඇති කරගන්න. ඒ කියන්නේ මගේ සදාකාල නිවස මේ පොළව නෙමෙයි. මේක తాවකාලිකයි. මේ తాවකාලිකව ඉන්න මේ පොළවේ අත ශක්තියක් කරගන්න එපා. ආමෙන්. තමාගේ ශක්තිය මේ දේව භක්තියට ඇතුල් කරන්න එපා. තමාගේ ශක්තිය තමාව බේරයි නැත්නම් තමාව උසුලා ගනී කියලා හිතන්න එපා. ඇයි? මේ මිනිස්සයා හරිව පෙනෙන මාර්ගයේ අවසානයේ විනාශය තියෙනවා. ආමෙන්. මේ විනාශය තමයි මේ ලෝක මිනිස්සයා ඇස්වලින් දැක්කම තත්කාල ජජ්මන්ට් කරන්නේ. ඒ කියන්නේ විනිශ්චය කරනවා. මේ මිනිස්සයා තුල දෙවියන් වහන්සේගේ කරුණාව නැහැ. ආමෙන්. අපි දන්නවා ඉන්දියාවේ පාස්ටර් කෙනෙක්ගේ දුව ඒන්ජල් කියලා යගේ නම. ඒ නමේ හැටියට තමයි ඒ ගෑනු ළමයා අවුරුදු 10ක්ද 12ක්ද මම හිතනවා පොඩි දරුවෙක්.
ඇක්සිඩන්ට් එකක් වෙලා අතේම මැරුණා. ඒ තාත්තගේ අතේම මැරුණා. ඒ තාත්තා එයාගේ සේවය කරනකොටගෙන උගා කයව ගැලවීමට ගෙනලා තියෙනවා. ඒ කියන්නේ දැන් දෙවියන් වහන්සේ අසාධාරණද ඔහුගේ ජීවිතේ? ඔහුගේ ජීවිතය අසාධාරණද? ඒ කියන්නේ දෙවියන් වහන්සේ වෙනුවෙන් වැඩ කරපු දේවදාසෙක්, ඒ දේවදාසයා මේ පෞකාර මිනිසයන්ව දේව රාජ්‍යයට ඇතුළු කරන පිණිස උගා කයව ගලවලා තියෙනවා. නමුත් ඒ මිනිසයාට ඇක්සිඩන්ට් එකක් වෙනවා. ඒ ඇක්සිඩන්ට් එකේදී එයාගේ බාල දුව මහින්තනවා. අතේම මැරෙනවා. ඒ කියන්නේ දෙවියන් වහන්සේ කෝප වෙලාද? දෙවියන් වහන්සේ ශාප කරලාද? නෑ. මෙන්න මේ ප්‍රඥාවයි දෙවියන් වහන්සේ කියන්නේ මේ බාලයන්ට බාධා කරන්න එපා. ඇයි මම මේ අයට ලෑස්ති කරලා තියෙන දේ ඒ අයගේ ඇස් පේන්නේවත්, කන් වලට ඇසුනේවත්, හදවතට දැනුනේවත් නෑ. එහෙනම් ඒක පෙන්වන්න පුළුවන්කම තියෙන්නේ අපි කිතුණුවන් වශයෙන් මේ බාධාවන් අපේ ජීවිතවල අහක් කරමින් අන් අයට බාධාවක් නැතුව ජීවත් වෙනවා නම් හලෙලූයා. දෙවියන් වහන්සේ ප්‍රස්තාව ඇති කරනවා ඒ අයවත් ස්වර්ග රාජ්‍යයට ගන්න. ආමෙන්. ඒ නිසා මෙතන කියනවා මෙන්න බලන්න මේ පදවල වල සත්‍යතාවය බලන්න. මිනිසෙට හරිව පෙළෙන මාර්ගයක් ඇත. ඒ කෙලවරේ මරණය මාර්ගයේ තිබේ. මරණයේ මාර්ගය කියන්නේ මොන මරණයද මේක? ආත්මික මරණය. නැවතත් ඉපදීමක් නැහැ. නැවතත් දෙවියන් වහන්සේගේ මහිමය දකින්න විදියක් නැහැ. නමුත් මෙතන කියන තැන ඒ කියන්නේ අපි මාක් පොතේ 43 වෙනි පදයේ සමාවෙන්න 43 වෙනි පදයේ නුඹේ අත නුඹට බාධා කෙරේ නම් ඒක කපා දමාපන්න අත් දෙක ඇතුව නිරයට. මොකද්ද දැන් නිරය? මොකද්ද දැන් නිරය? මෙන්න මේ මරණය තුල තියෙනවා. මොන මරණය තුලද? හිතෝපදේශ 14 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදේ අපි කියුවා ඒ කෙලවරෙහි මරණයේ මාර්ගය තිබේ. ඒ කියන්නේ මිනිස්යාට හරිව පෙනෙන මාර්ගයක් තියෙනවලු. ඒ මාර්ගය ඒ කියන්නේ එක මාර්ගයක් තියෙනවලු. ඒ කෙලවරේ ඒ කියන්නේ ඒක අවසානයේ කවදද කියලා නැහැ. ඒ අවසානයේ හෙට වෙන්නත් පුළුවන් අද වෙන්නත් පුළුවන්. නමුත් මිනිසයා ඒ මිනිසයාගේ ආත්මය ජීවත් වන පිණිස මේ පොළොවේ හරි මාර්ගයේ ගමන් කරලා නැහැ. ආමෙන්. දැන් ඊළඟ පදේ. සිනාසීමේදී පවා සිතේ කනගාටුව තිබේ. සිනාසෙනවා. ආමෙන්. සිනාසෙනවා. කොහොමද සිනාසෙන්නේ? තමාගේ අත තමාගේ හිසට සෙවණක් කියලා ගත්ත මිනිසයා සිනාසෙනවා. කාව බලලාද? මේ දෙවියන් වහන්සේ කියලා යන මිනිසයාට තාම කාර් එකක් ගන්න බැරි වුණා. හා? මේ දෙවියන් වහන්සේ කියලා යන මිනිසයාට තාම සමාදානයේ පවුලක් හදාගන්න බැරි වුණා. මේක තමයි මිනිසයාගේ මානසික. ආමෙන්. එනිසා මිනිස්සු සිනාසෙනවා. ඇයි? දෙවියන් වහන්සේ වැඳින ගත්තේ නැහැ. ඒ නිසා තවත් කෙනෙකුට බාධාවක්ව ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා. සිනාසීමේ පවා සිතේ කනගාටුව තිබේ. ප්‍රීතියේ කෙලවරද ශෝකය. ප්‍රීතියෙන් වගේ තමයි ඉන්නේ. කියන්නේ දැත්තේ බලයෙන් ප්‍රීතියෙන් තමයි ඉන්නේ. ආමෙන්. උදාහරණයකට ගත්තම මේ යුරෝපේ කුඩා දරුවන්ට මොන විදියකින්වත් උදේ පාන්දර නැගිටලා සීලාචාර මේ පටන් ගන්නවක් නැහැ. මොන විදියකින්වත් නැහැ. දැන් ඔයගොල්ලෝ හිතුවොත් මම කොහොමද දන්නේ කියලා මම මේ අපේ ලංකාවේ අයගේ ගෙවල් වලට වගේම සුද්දන්ගේ ගෙවල් වලටත් වැට්ට යනවා. ආමෙන්. වැඩට යන නිසා ඒ උදේ පාන්දර මේ ළමයි නැගිට්ටම එක පාටම කඩාගෙන යන්නේ ටීවී එක ඉස්සරහට. එක පාටම කඩාගෙන යන්නේ අම්මගේ ෆෝන් එකට නැත්නම් තාත්තගේ ෆෝන් එකට. එක පාටම උදේ පාන්දරම ඕක තමයි වැඩේ. මොන විදියකින්වත් යහපතේ දෙයක් කන් වලට ඇහෙන්නේ නැත. මොන විදියකින්වත් යහපතේ දෙයක් කන් වලට ඇහෙන්නේ නැත. ඒක තමයි මෙතන කියන්නේ ප්‍රීතියේ කෙලවරද ශෝකය. ඒගොල්ලන්ට ප්‍රීති. ඇයි මේ ළමයි අපිට බාධා කරන්නේ? අද උගා කම්මලා තාත්තලා ළමයි බාධා කරනවා කියලා ෆෝන් එක දීලා දැන් ෆෝන් එක බාධාවක් වෙලා ළමයාත් බාධාවක් වෙලා දැන් ඒක ඒ අයගෙන් ඉවත් කරන්න බැරුව පුදුම බාධාවකින් ඉන්නේ. ආමෙන්. ප්‍රශ්නයක් නැතිකොට ප්‍රශ්නයක් ඇති ගන්න. ඒ කියන්නේ ප්‍රශ්නයක් නැතුව ඉන්න එකම ප්‍රශ්නයක් තමයි.
ආමේ ඒක බයිබලේ නෑ. නමුත් සත්‍යතාවයක තමයි කියන්නේ. ප්‍රශ්නයක් නෑ කියලා කියන්නේ මනුෂයාට ඒකත් එක ප්‍රශ්නයක් තමයි. ඒ නිසා තමයි අද මේ යුරෝපේ රටවල් වල නිකන් ඉන්න දරුවට කියන්නේ ඔටිසම්. ඒ කියන්නේ දෙවියන්ගේ තියෙන එක ළමෙක් පෙරලනවා කෑ ගන්නවා ඔක්කොම කරනවා. නමුත් සමහරක් ළමයි ඉඳගත්තොත් ඉඳගත්තම තමයි. ඒ ඉඳගෙන ඉන්න ළමයාට කියන්නේ ඔටිසම් කියලා. අනේ පවුනේ මේක තමයි ලෝකේ. නමුත් ස්වාමීන් වහන්සේ කියනවා නුඹේ අත නුඹට බාධා කෙරේ නම් නුඹේ අත නුඹට බාධා කරනවා නම් ඒක කපා දමපන්න. ඇයි මේ අත කියන තමාගේ ඒ බලය, ඒ කියන්නේ තමාගේ ශක්තිය, තමාගේ වෑයමෙන් මමයි උපදවා ගත්තේ, මාගාවයි තියෙන්නේ, මටයි පුළුවන්. ආමෙන්. මෙන්න මේ ආයත දෙවියන් වහන්සේගේ සැලැස්ම තේරෙන්නේ නැහැ. ඒ නිසා වෙන්නේ මොකද්ද? ඔවුන්ගේ ජීවිකාව තවත් කෙනෙකුට බාධාවක්. හලෙලූයා. දෙවෙනි කාරණාවට යන්න. හලෙලූයා. ඒක කපා දමාපන්න. අත් දෙක ඇතුව නිරයට එනම් නොනිවෙන ගින්නට පැමිණීමට වඩා අපාගාතව ජීවනයට ඇතුල් වීම නුඹට හොඳය. නුඹේ පය නුඹට බාධා කෙරේ නම් ඒක කපා දමාපන්න. දෙපය ඇතුව නිරයේ හෙළනු ලැබීමට වඩා කොරව ජීවනයට ඇතුල් වීම නුඹට හොඳය. හලෙලූයා. මෙතන දැන් පාදය ගැන කතා කරනවා. හලෙලූයා. පාදය තිබුණොත් මොනවද තියෙන්න ඕනේ? පාදයක් තිබුණොත් මාවතක් තියෙන්න ඕනේ නේද? ඇවිද්ද පය දහස් වටි. එහෙනම් ඇවිද්දේ නැත්තම් ඒක වටින එකක් නෙමෙයි. ඇයි පාදේ දීලා තියෙන්නේ ඇවිදින්න? ආමෙන්. එහෙනම් මනුෂ්‍යගේ මාර්ගය විතරව කරනවා. මොකද්ද මේ මාර්ගය? හලෙලූයා. මනුෂ්‍යගේ මාර්ගය. තමාට හිතිච්ච දේ කරනවා. හලෙලූයා. තමාට හිතිච්ච දේ කරනවා. නමුත් දේව වචනය කියනවා ආමෙන් තරුණයෙක්ගේ මාර්ගය හලෙලූයා 119 නේද 119 ගීතාවලිය 119 තරුණයෙක්ගේ මාර්ගය පවිත්‍ර කරගන්නේ කෙසේ හලෙලූයා උන්වහන්සේ වඳුනනවා මේ මාර්ගය අපිට යාපත්ව ගමන් කරන්න පුළුවන්. ඇයිනම් අපේ ජීවිතේ ගමනක්. හලෙලූයා. මේ ගමනේදී උගක් අය එන්න පුළුවන්. ඒ වගේම හෙට දවසේ අපි ඒ අයව නොදකින්න පුළුවන්. උගක් අයව රෝගාතුරව දකින්න පුළුවන්. උගක් අය මැරලා ඉන්න පුළුවන්. උගක් අය ඒ කියන්නේ අපි දැක්ක අය දැන් ජීවතුන් අතර නැතුව ඉන්න පුළුවන්. හලෙලූයා. නමුත් මේ මාර්ගය ඒ කියන්නේ මේ ගමන ස්වාමීන් වහන්සේ තුල නම් හලෙලූයා ස්වාමීන් වහන්සේ කියනවා මේක අවසන් කරන්න ශක්තිය මම දෙන්නම් කියලා. හලෙලූයා. නමුත් දෙවියන් වහන්සේගේ වචනය කියනවා යෙසායා පොතේ 59 වෙනි පරිච්ඡේදයේ අපි අරගෙන කියවමු උන්වහන්සේගේ ශුද්ධ දවසට. හලෙලූයා. ඒ මාර්ගය නුඹ සාදා ගන්න කියලා. හලෙලූයා. යෙසායා 59 right නුඹ මාගේ ශුද්ධ දවසේදී ස්වාමීන් වහන්සේ කියනවා මට දිය යුතු ගෞරවය හලෙලූයා නුඹලාගේ මාර්ග කොහොමද තියෙන්නේ අද මේ පොළවේ මේ බාධාව ඇති කරන පිටස මාර්ගයන් කොහොමද තියෙන්නේ අද කිතුණුව පවා ඉරුදින දේව මෙහෙයක් නැහැ හලෙලූයා කිතුණුවන්ට පවා දේව මෙහෙයක් නැහැ එහෙනම් කිතුණුවන්ට පවා දේව මෙහෙයක් නැත්නම් ලෝකේ ඉන්න මිනිස්සයා දෙවියන් වහන්සේව සොයන්න ඕනේ කියන ඕනකම තුලට එයිද එන්නේ නැහැ එහෙනම් මේ මාර්ගය ස්වාමීන් වහන්සේ කියනවා මේ මාර්ගය නුඹ මාගේ සුද්ධ දවසේදී නුඹේම කැමැත්ත නොකරන හැටියට නුඹේ පාද සබත් දවසේදී නවත්වා ගනින් හලෙලූයා අපි දුවනවා කොහොමද දුවන්නේ අපේ දෙමාපියන් ඉන්නවා අපි බලන්න ඕනේ අපේ දරුවන් ඉන්නවා අපි බලන්න ඕනේ අපි රස්සා කරොත් තමයි ගෑස් බිල ගෙවන්න පුළුවන් අපි මොනවාරි උපයා ගත්තොත් තමයි අපේ ගෙවල් කුලි ගෙවන්න පුළුවන් අපි දුවනවා මේ කකුල් දෙවියන් වහන්සේ දුන්න කකුල් වලින් දුවනවා එකම දිවිල්ලයි ආමෙන් නමුත් ස්වාමීන් වහන්සේ කියන ඔබ දුවපන් දවස් 6ම දුවපන්
කමක් නැහැ. කිසිම ප්‍රශ්නයක් නැහැ. දවස් 6ම දුවපන්. කමක් නැහැ. දුවන්න තමයි මම කකුල් දෙක දුන්නේ. නමුත් කියනවා නුඹේ පාද සබත් දවසේදී නවත්ත ගන්න. ආමෙන්. ඊට වැඩි වචනයක් තියෙනවා. ඊට වැඩි අපිට ආඥාවක් දෙන්න ඕනේ කියන එක තියෙනවද? ආමෙන්. ස්වාමීන් වහන්සේගේ වචනේ කතා කරලා කියනවා. නුඹේ පාද සබත් දවසේදී නවත්වාගෙන සබත් දවස ප්‍රිය දවසද ශුද්ධ දවසද ගෞරවණීය එකක්ද කියා. මම කියවන්නේ යෙසායා 50 සමාවෙන්න යෙසායා 58:13. යෙසායා 58:13. සබත් දවස ප්‍රිය එකක් කියාද ස්වාමීන් වහන්සේගේ ශුද්ධ දවස ගෞරවණීය එකක් කියාද කියන්නේ නම් නුඹේ මාර්ගවල නොඇසිර නුඹේ කැමැත්ත නොසොයා හිස් වචන කතා නොකර ඊට ගෞරවය කරන්නේ නම් ස්වාමීන් වහන්සේ ඊට පස්සේ පදවල් දෙකක් තුනක් කියනවා මොනවා ගැනද කියන්නේ ස්වාමීන් වහන්සේ කියනවා උස්තැන්හි මාව ගෙනියනවා කියලා කියනවා right දැන් ස්වාමීන් වහන්සේ ඇයි දැන් මේ කකුල් කපලා දාන්න කියලා කිව්වේ නොනි වෙන ගින්නට යන්න ඕනේ නොනි වෙන ගින්න මොකද්ද සදාකාලයටම පිච්චි පිච්චි සදාකාලයටම පිච්චි පිච්චි ඉන්න මේක තමයි දඬුවම දැන් මේ මනුෂ්‍ය සුළු කරලා තියෙන්නේ දැන් මේ දඬුවම සුළු ආඥාව මොකද්ද නුඹේ පාද සබත් දවසේ නවතා ගන්න මේක තමයි ආඥාව දැන් ඒක කරේ නැත්නම් දඬුවම මොකද්ද කියන්නේ සදාකාලයටම පිච්චි පිච්චි ඉන්න ඕනේ ඒ කියන්නේ දත් පිටි කෑමත් හැඬීමටත් නැවතීමක් නැහැ ආමෙන් ඇයි මේ කෙටි කාලයක් තුල මේ දුවන දිවිල්ල තමයි අපේ ඇස් ඉදිරියේ තියෙන්නේ මේ ඥානවන්තකමෙන් තමයි මනුස්සයා මෝඩ වෙලා ඉන්නේ ආමෙන් මේක මෝඩකම කවුරු හරි තර්ක කරනවා නම් මම තර්ක කරන්න යන්නේ නැහැ නමුත් මේ ලෝකේ ඥානවන්තකම ඒ කියන්නේ මේ දවස් 6 වැඩ කරන්න ඕනේ හම්බ කරන්න ඕනේ එකතු කරන්න ඕනේ ළමයින්ට දෙන්න ඕනේ මේ හැම දෙයක්ම මෝඩකම ඒ කියන්නේ කරන්න නැතුව ඉන්න එපා කියලා නෙමෙයි මම කියන්නේ රස්සාවට යන්න එපා කියලා නෙමෙයි මම කියන්නේ. ආමෙන්. ඒක කරන්න නමුත් ආඥාව අනිවාර්යෙන් කරන්න. එතකොට නොනි වෙන ගින්නට යන්නේ නැහැ. ඇයි? මේ බාධාව ඇති කරන අපි අනිවාර්යයෙන්ම නොනි වෙන ගින්නට තමයි යන්නේ. නෑනේ මම ගැලවීම ලබන්න තියෙන්නේ. ඒක දෙවියන් වහන්සේට ප්‍රශ්නයක් නෙමෙයි. ආමෙන්. මම කාටද බාධා කරේ හලෙලූයා එහෙනම් බාධාවක් නොවි සිටින්න නම් මම දෙවියන් වහන්සේගේ දරුවෙක් නම් මම දෙවියන් වහන්සේට දිය යුතු ගෞරවය මහිමය ඒ උන්වහන්සේගේ දවසේදී මගේ ගමන නවත්වාගෙන හලෙලූයා අද උගාකය කියන දේවල් තමයි ඉරු දින පමණයි තියෙන්නේ මොනවටද රෙදි හොදන්න ආමෙන් ඉරු දින පමණයි තියෙන්නේ මේ ළමයිව කොහරි එක්කන් යන්න අද මේ පාස්ටර් කෙනෙක් ගිහිල්ලා මොකක්ද ඒකට ඉංග්‍රීසි වලින් කියන්නේ පුබටි පාටි එකකට ගිහිල්ලා ඒ කියන්නේ තමාගේ ඉන්න රටේ ඉඳන් සේවය කරන රටේ ඉඳන් තවත් රටකට ගිහිල්ලා සිකුරාදා බයිබල් ස්ටඩි කරන ඉරිදා දේව පූජාව නැහැ ආමෙන් දැන් මොකටද ගිහිල්ලා තියෙන්නේ මේ පුබටි පාටි එකට ආමෙන් දැන් මෙයා බාධාවක්ද නැත්ද? ඕගොල්ලෝ විනිශ්චය කරන්න. මේ කෙනා බාධාවක්ද නැද්ද? සභාවේ එක්කෙනෙක් හරි ඉන්නවද? දෙන්නෙක් හරි ඉන්නවද? ආමෙන්. එහෙනම් මේ කෙනාගේ ක්‍රියාව කොහොමද තිබුණේ? බාධාවක්ද නැද්ද? ආමෙන්. මොඩේ උඩ පවා විනිශ්චය කරන්න පුළුවන්. ඇයි? හැම ඉරු දිනම තිබෙන දේවමය මේ ඉරු දින නැහැ. දැන් මොකක්ද එතකොට මිනිස්යාගේ පාදවලින් මුල් තැනට දීලා තියෙන්නේ? ඒ කියන්නේ ගමනෙන් මුල් තැනට දීලා තියෙන්නේ මොකක්ද? තමගේ ජීවිතේ මේ පාටිය පළවෙනි තැනට තියලා. ආමෙන්. ඒ කියන්නේ මේ පුබටි පාටිය පළවෙනි තැනට තිබ්බම දෙවියන් වහන්සේ සෙකන්ඩ් වෙනවා. ආමෙන්. දෙවියන් වහන්සේගේ මහිමය. ඒ කියන්නේ මොන දේ ස්වාමීන් වහන්සේ යටහත්ව පහත් වුණත් උන්වහන්සේගේ මහිමය උන්වහන්සේ බෙදා දෙන්න කැමති නැහැ. හලෙලූයා. එයිනම් උන්වහන්සේ ගැලවුම්කාරයන්. උන්වහන්සේ මැවුම්කාරයන්. උන්වහන්සේටයි පුළුවන්. ඒ නිසා උන්වහන්සේ කියනවා ඒ මහිමය මම බෙදලා දෙන්නේ නැහැ. ආමෙන්.
අන්න ඒ නිසාම උගාක් අය තමාගේ භක්තිවන්තකම පෙන්වන්න දේවාල නැත්තම් දේව මාලිගාවල් හොයාගෙන යනවා. ආමෙන්. ආමෙන්. දැන් ස්වාමීන් වහන්සේගේ ආඥා තුල මොනවද අපි දකින්නේ? ස්වාමීන් වහන්සේගේ මහිමය බෙදලා දෙන්නේ නැහැ. දැන් අද වෙලා තියෙන්නේ මොකද? තමාගේ භක්තිවන්තකම දේවමෑණියන්ගේ සූරුවමට සාන්ත අන්තෝනි මුනිතුමාගේ සූරුවමට මොනවද කරලා තියෙන්නේ? බෙදලා තියෙන්නේ. දැන් බෙදීමක්. ඇයි? මේ මනුෂ්‍යයාගේ මාර්ගය. මනුෂ්‍යයාගේ පාදවලින් ඒ කියන්නේ මනුෂ්‍යයා ගමන් කරන ජීවිතයේ ගමනේ මේ භක්තිවන්තකම ඒ කියන්නේ දෙවියන් වහන්සේට දිය යුතු මහිමය බෙදලා තියෙනවා. ආමෙන්. නමුත් ස්වාමීන් වහන්සේ කියනවා නුඹේ පාද සබත් දවසේ නවත්වාගෙන සබත් දවස ප්‍රිය එකක් කියාද ස්වාමීන් වහන්සේගේ සුද්ධ දවස සුද්ධ දවස ගෞරවණීය එකක් කියාද කියන්නේ නම් නුඹේ මාර්ගවල නොඇසිර. හලෙලූයා. එහෙනම් ස්වාමීන් වහන්සේ කියනවා ඒ නුඹේ මාර්ගවල නුඹ ඇසිරෙනවා නම් මොනවද කියන්නේ? නුඹේ පාද කපා දමා. හලෙලූයා. ආමෙන්. තුන්වෙනි කාරණාව කියලා මම දේශනාව නවත්තන අපි මාක් පොතේ නැවතත් යන්න. ඕකේ. තුන්වෙනි 47 වෙනි පදේ. නුඹේ ඇස නුඹට බාධා කෙරේ නම් ඒක උගුලා දමාපන්න. ඇස් දෙක ඇතුව නිරයේ හෙළනු ලැබීමට වඩා එක ඇසක් ඇතුව දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වීම නුඹට හොඳය. හලෙලූයා. මම දැන් මේ මෙච්චර වෙලා දේශනා කරගෙන ඉන්නේ 1 යෝහන් පොතේ පළවෙනි පරිච්ඡේදයේ සමාවෙන්න දෙවෙනි පරිච්ඡේදයේ 16 වෙනි පදේ. ආමෙන්. කියන්නේ මම දේශනා කරගෙන යන්නේ මාර්ක් පොතේ 9 වෙනි පරිච්ඡේදයේ 42 ඉඳන්. නමුත් මේක සාරාංශයක් ඇටියට ගත්තම 1 යෝහන් පොතේ දෙවෙනි පරිච්ඡේදයේ 16 කියනවා මාංශයේ තෘෂ්ණාව. දැන් අපි බැලුවා. ආමෙන්. ජීවිතයේ අහංකාරකම ඒකත් අපි බැලුවා. මේ දෙකම දෙවියන් වහන්සේගේ සැලැස්මට බාධාවක් ඇති කරනවා. දැන් තුන්වෙනි කාරණාව බලන්න යන මොනවද? ඇස්වල තෘෂ්ණාව. ආමෙන්. ඇස්වල තෘෂ්ණාව. ආමෙන්. මේක බාධාවක්. කාටද මේක බාධාවක්? දෙවියන් වහන්සේ තුලට එන්ට ඉන්න බාලයන්ට ආත්මික බාලයන්ගෙන් තිබෙන බාධාවක්. හලෙලූයා. එයිනම් ලෝකේ කාරණාවල් කිතුණු ජීවිතයක් තුල තිබෙනවා නම් ආමෙන්. අපි ඒ අය අපිව සංසන්දනය කරගන්නවා. ලෝකයේ අය මොනවද කරන්නේ? අපිව සංසන්දනය කරගන්නවා. කොහොමද සංසන්දනය කරන්නේ? ඔව් එයා කිතුණෙක් තමයි. නමුත් අපි වගේම තමයි. ආමෙන්. ඔව් අපි වගේම තමයි. ඇයි? අපි කරන දේවලුත් ඒගොල්ලන් කරනවා. ආමෙන්. අද උගක් අය පෙළඹිලා ඉන්නවා. මේ අය කරපු නිසා අපිත් කරනවා. ආමෙන්. පාටියට 300ක් අඬ ගැවුවා නම් මම 350ක් අඬ ගන්නවා. මේමත් ඉන්නවා කට්ටියක්. මේමත් කට්ටියක් ඉන්නවා. ආමෙන්. ඉතින් ඒ නිසා මේ ඇස්වල තෘෂ්ණාව, ඒ කියන්නේ මිනිසෙගේ ජීවිතයට ඇතුල් වන හැම පාපයක්ම මූලික වන්නේ මේ ඇසයි. ආමෙන්. ඇහෙන් තමයි මිනිසයාගේ ජීවිතයට විනිශ්චයක් එන්නේ, උඩඟුකමක් එන්නේ. ආමෙන්. අහංකාරකමක් එන්නේ. තෘෂ්ණාව ඇති වෙන්නේ. මේ කාරණාවල් මිනිසයාගේ ඇස් වලින් ඇති වෙන දේ. ආමෙන්. එහෙනම් මිනිසයාගේ හදවත කොහොමද කිලිටි වෙන්නේ? මිනිසයාගේ හදවත කිලිටි වෙන්නේ මේ ඇස් වල තෘෂ්ණාව. ඒ කියන්නේ ඇස් වලින් මිනිසයාගේ ජීවිතය තුළට තෘෂ්ණාව ඇති කරගන්න. හලෙලූයා. එහෙනම් ස්වාමීන් වහන්සේ කියන එක බාධාවක්. ඒක බාධාවක්. හලෙලූයා. ඇයිනම් අපි ආත්මික බාලයන් වෙ ඉන්න කම්ම හලෙලූයා. ගලාති පොතේ එක පදයක් කියනවා 4 වෙනි පරිච්ඡේදයේ උරුමකාරයා සියල්ලන්ටම ස්වාමියා නමුත් අපි උරුමකාරයෝද නැද්ද? ආමෙන්. මොකටද උරුමය ලැබුවේ? දෙවියන් වහන්සේව අබ්බා පියාණෙනි කියලා කැඳවන්න. හලෙලූයා. ඒක අපි කියන පළියට නැත්තම් මේ අපි කියපු නිසා ඒක වෙන්නේ නැහැ. අපි ඒක කටින් කියන පළියට නැත්තම් මගේ කටින් කියපු නිසා ඒක වෙන්නේ නැහැ.
ඒ දෙවියන් වහන්සේ විසින් අපිට ඒක දුන්නොත් මිසක් දෙවියන් වහන්සේ විසින් ඒක අපිට සපයා දුන්නොත් මිසක් ඒ උරුමය අපිට නැහැ. ආමෙන්. එයිනම් උන්වහන්සේ කැඳෙව්වේ උරුමකාරයන්. හලෙලූයා. එහෙනම් මේ කැඳවීම තුල ඉන්න ඕනේ නම් මේ බාධාවන් අපි ඉවත් කරන්න ඕනේ. හලෙලූයා. මොකේද? අත බාධා කරනවා නම් අත කපලා අරන් දාන්න කියලා කියනවා. එහෙම කියලා කපා ගන්න නම් එපා. මේ දෙවියන් වහන්සේගේ වචනයට අනුකූලව ස්වාමීන් වහන්සේව ඇඳින ගන්නට අපිට පුළුවන්කම තියෙනවා මේ මාංශවත් අත කපලා අරන් දාන්න. ආමෙන්. මේ මාංශවත් කකුල් උන්වහන්සේගේ ආඥා කරනකොටගෙන අපි පිළිපදිනකොට අපිට පුළුවන්කම තියෙනවා මේ මාංශවත් කකුල් කපලා අරන් දාන්න. ආමෙන්. දැන් මොනවා ගැනද අපි කතා කරන්නේ? ඇස ගැන. උරුමකාරයා සියල්ලන්ටම ස්වාමියා නමුත් ඔහු බාලයෙක්ව සිටින තුරු. ඒ උරුමකාරයා මම උරුමකාරයා නේ එහෙමනේ කියන්නේ අපි ගැලවීම බලයි. අපි දේවාන වහන්සේගේ දරුවෝ. ආමෙන් අපි කිතුණු. අපි මේ සභාවට අයිතියි. රයිට් ඕකේ හොඳයි. උරුමකාරයා සියල්ලන්ටම ස්වාමියා නමුත් ඔහු බාලයෙක්ව සිටින තුරු 16කට වඩා මොනවද කියන්නේ? 16කට වඩා වෙනසක් නැතුව ආමෙන් කිසිම වෙනසක් නැහැ. මම ස්වාමියෙක් ඒ උනට. මම උරුමකාරයෙක්. නමුත් වෙනසක් නැහැ. ඇයි මේ වෙනස නැත්තේ? ඇයි මේ වෙනස නැත්තේ? දෙවියන් වහන්සේගේ දැනුමෙන්, දෙවියන් වහන්සේගේ සැලැස්මෙන්, දෙවියන් වහන්සේගේ කැමැත්තෙන් මම දැනුමුතුකම ලබලා නැහැ. ඒ දැනුමුතුකම මගේ ඥානවන්තකමේ නැහැ. එහෙනම් මම බාලයෙක්. ආමෙන්. ස්වාමීන් වහන්සේව ඇඳිනගත්ත මනුෂ්‍යයා. හලෙලූයා. උන්වහන්සේට බය වෙන මනුෂ්‍යයා මොනවද? ඥානවන්තකමේ ආරම්භයයි. හලෙලූයා. උන්වහන්සේව ආමෙන්. උන්වහන්සේට බය වෙන මනුෂ්‍ය. බය වෙන්නේ මොකටද? උන්වහන්සේ බය යකෙක්ද? උන්වහන්සේගේ ආඥාව මොකක්ද කියලා දැනගෙන ඉන්නවා නම් බය වෙන්නේ මොකටද? ආඥාව. ආඥාවට බය වෙන මනුෂ්‍යයා ඥානවන්තකමේ පටන් ගන්නවලු. ඒ ඥානවන්තකම තමයි මේ ආත්මික බාලයන්ට දෙවියන් වහන්සේ කියන්නේ බාධා කරන්න එපා. ආමෙන්. ඕකේ. ඔව් බාලයෙක්ව සිටින තුරු 16කට වඩා වෙනසක් නැතුව මෙන්න ඊළඟ පදේ පියා විසින් නියම කළ කාලය දක්වා. නියම කළ කාලය දක්වා. ආමෙන්. ස්වාමීන් වහන්සේගේ කාලය අපිට ඉතුරු කරලා තියෙනවා. ස්වාමීන් වහන්සේ තුලට එන පිණිස අපිට ඉතුරු කරලා තියෙනවා. හලෙලූයා. ඒ නිසා මේ ඇස්වල තෘෂ්ණාව මාගේ ශරීරය මම විනාශ කර ගන්නවා නම් මම දෙවියන් වහන්සේගේ දේව මාලිගාවයි විනාශ කරන්නේ. ඒ නිසා තමයි ස්වාමීන් වහන්සේ කියන්නේ මාගේ මාලිගාව විනාශ කරනවා නම් මම වුන්ව විනාශ කරමි. හලෙලූයා. කොහොමද විනාශ වෙන්නේ කියන්නේ? සදාකාල ගින්නට ගියාම විනාශ වෙනවා. හලෙලූයා. ආත්මික දේ ජීවත් කරගන්න බැරි වුණාම මේ පොළවේ විනාශයට යනවා. හලෙලූයා. අන් අයට බාධාවක් ඇතිවන පරිදි මගේ කිතුණුකම තිබෙනවා නම් මම විනාශයට යනවා. ඇයි? මටයි ලෝකයටයි වෙනසක් තියෙන්න ඕනේ. ආමෙන්. දෙවියන් වහන්සේ වඳුනගත්ත ජනතාවටයි දෙවියන් වහන්සේ අඳුන නොගත්ත ජනතාවටයි වෙනසක් තියෙන්න ඕනේ. අන්නේ වෙනස තුල තමයි එක යෝහන් පොතේ දෙවෙනි පරිච්ඡේදයේ 16 කතා කරන්නේ. කියන්නේ දේව දරුවන්ට යක්ෂයාගේ දරුවන්ට වෙනස මොකක්ද කියලා පැහැදිලි කරලා දීලා තමයි මේ කාරණාවල් කියන්නේ යෝහන්. ආමෙන්. ඒ නිසා අපේ ඇස අපිට බාධා කරනවා නම් ආත්මිකව ජීවත් වන පිණිස ඒ ආත්මික ඇස් අරගන්න පුළුවන් නම් ආමෙන්. මේ මාංශාකාර ඇස් නිකම්ම පිය වෙනවා. මොනවද කියන්නේ? හලෙලූයා. හිඟව තිබෙන තැන සම්පූර්ණත්වය ආපුවා. ආමෙන්. හිඟව තියනවා නම් අපි හිඟව ඉන්න අය මොකෙන්ද? දෙවියන් වහන්සේගේ ප්‍රඥාවෙන්, දෙවියන් වහන්සේගේ වචනයෙන්, දෙවියන් වහන්සේගේ කැමැත්තෙන්, දෙවියන් වහන්සේගේ සැලැස්මෙන්. එහෙනම් උන්වහන්සේ සම්පූර්ණත්වය උන්වහන්සේ අපේ ජීවිත වලට ඇතුල් වෙනවා නම් හලෙලූයා අපිට අන් අයට බාධාවක් නැතුව ජීවත් වෙන්න පුළුවන්. අපි අන් අයට බාධා කරන්නේ නැතුව ජීවත් වෙන්න පුළුවන්. අපේ ජීවිත වලට බාධා ආවත් අන් අයට බාධාවක් නොකර. හලෙලූයා. නුඹේ ඇස නුඹට බාධා කරේ නම් ඒක උගුලා දමාපන්න. ඇස් දෙක ඇතුව නිරේ හෙළනු ලැබීමට වඩා ඒක එක ඇසක් ඇතුව දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුල් වීමට නුඹට හොඳයි. හලෙලූයා. එහෙනම් අද මම කල්පනා කරන්න ඕනේ මට තියෙන අඩුපාඩුව නෙමෙයි. මට තියෙන නැතිකම නෙමෙයි. මට තියෙන හිඟකම නෙමෙයි. මට තියෙන රෝගය නොවේ. මේ ආකාරයෙන්ම උන්වහන්සේගේ රාජ්‍යය තුලට ඇතුල් වන්නට ආමෙන් මම ගමන් කරන්න ඕනේ. ආමෙන්. අද උගාක් අය පසුබට වෙලා ඉන්නේ
මේ යාඥාව තුල පළ දැරුවේ නැහැ. නැත්තම් යාඥාව නොකලත් ඇයි මම ලෙඩ වෙ ඉන්නේ? ඇයි මම රෝග වෙ ඉන්නේ? ඇයි මම ශෛල කර්මයකට අසු වුනේ? ආමෙන්. නෑ. ස්වාමීන් වහන්සේගේ ක්‍රමය, ස්වාමීන් වහන්සේගේ දේ අපිට දැනගන්න බෑ. උන්වහන්සේ මනුෂ්‍යයන්ට වැඩිය ඥානවන්තයි. ඒ ඥානවන්තකම අපි හිඳිනගත්තොත් හලෙලූයා. මට එන බාධාවල් මට දිනන්නත් පුළුවන්. ඒ වගේම අන් අයට මම බාධාවක් නොවි ජීවත් වෙන්නත් පුළුවන්. ඊළඟ පදේ බරපතලයි. නිරයයි ඔවුන්ගේ පණුව නසින්නේවත් ගින්න නිවෙන්නේවත් නැත. ආමෙන්. අවසාන පදය. නිරයයි ඔවුන්ගේ පණුව නසින්නේවත් ගින්න නිවෙන්නේවත් නැත. ඒ කියන්නේ සදාකාල ගින්නට අසුවන මනුෂ්‍යයට සදා කාලයටම අපි කොහොමද කිතුණුවෙක් වශයෙන් දෙවියන් වහන්සේ තුල සදාකාල ජීවනයට ඇතුල් වන්නේ? ඒ කියන්නේ ජීවනය තුල මොනවද තියන්නේ? සතුට, සමාදානය, කැමැත් දීමක් නොවේ. හලෙලූයා. සතුට, සමාදානයක්. ඒ සමාදානයෙන් අපි සදාටම ජීවත් වෙනවද? නැත්නම් නිරයට ගිහිල්ලා දත් පිටි කැමැත් හැඬීමක් ඇතුව සදාටම ජීවත් වෙනවද? පිච්චෙනවා නමුත් මරණයක් නැහැ. රිදෙනවා මරණයක් නැහැ. වේදනාව අධිකයි මරණයක් නැහැ. ආමෙන්. තැන් දෙකයි තියෙන්නේ. තැන් පහක් නැහැ. ආමෙන්. ස්ටේජ් නැහැ. ස්ටේජ් දෙකයි තියෙන්නේ. එක ස්ටේජ් එකක් දෙවියන් වහන්සේගේ මහිමය තිබෙන, උන්වහන්සේගේ සිංහාසනය තිබෙන ස්ථානය. හලෙලූයා. ඒක අපි ගායනා කරේ. ඔබ මහිමයෙන් පිරී ඇති ස්වර්ගීය සිංහාසනය. ඒක තමයි අපිට දෙන්නේ. එනමුත් සදාකාල නිරය කියන්නේ මේ පොළව රාජ්‍යයක් කරගෙන. හලෙලූයා. එන එක කොරින්ති පොතේ 15 වෙනි පරිච්ඡේදයේ 19 වෙනි පදයේ කියනවා අපි මේ පොළවේ උරුමය කියන මනුෂ්‍යයන් නොවේ. එහෙම උරුමය කියනවා නම් අපිට වැඩි අනුකම්පා ලැබිය යුතු ජනතාවක් නැහැ. ආමෙන්. අනුකම්පා සාගත මනුෂ්‍යයන් නැහැ. මේක නම් අපි ජීවත් වෙන එකම පොළව කියලා හිතාගෙන ජීවත් වෙන මනුෂ්‍යයන්ට. ඒ නිසා තමයි දෙවියන් වහන්සේගේ දරුවන්ට ලෑස්ති කරලා තියෙන දේ, යෝජනා කරන දේවල් මනුෂ්‍යයන්ට හිඳින ගන්න බැරුව. හලෙලූයා.